හොඳයි. අපි පසුගිය පාඩමින් අපි ඉගෙන ගත්තා සරල වර්තමාන කාලය භාවිතා කරන අවස්ථාවන් පිළිබඳ. අපි දන්නවා සරල වර්තමාන කාලය simple present tense භාවිතා වෙනවා පුරුද්දක් හැටියට සිරිතක් වශයෙන් පොදු සත්‍යයක් වශයෙන් සහ අනාගත සැලසුම් ඒ වගේම යම්කිසි කතාවක් වගේ දෙයක් ප්‍රකාශ කිරීම සඳහා සරල වර්තමාන කාලය භාවිතා කරනවා කියලා අපි ඉගෙන ගත්තා. දැන් මම අද බලාපොරොත්තු වෙන ඔබලට ඉගෙනීමට සරල අතීත කාලය simple past tense කොහොමද අපි මේ භාෂාවේ භාවිතා වෙන්නේ කියලා. දැන් සරල වර්තමාන කාලයේ පුරුද්දක් වශයෙන් කරන දෙයක් ඒ අතීතයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් සරල අතීත කාලය භාවිතා කරන්නේ අතීතයේ නිශ්චිත කාලයකදී අවසන් වූ ක්‍රියාවක් ප්‍රකාශ කිරීම සඳහායි. උදාහරණයක් හැටියට කියනවා නම් I went home yesterday. මම ඊයේ ගෙදර ගියා. She read the book last week. ඇය ගිය සතියේ පොත කියවුවා. You gave me a call. ඔබ මට දුරකථන ඇමතුමක් දුන්නා. We bought a house last month. අපි පසුගිය මාසෙ ගයක් මිලදී ගත්තා. He ran fast. ඔහු වේගයෙන් දිව්වා. දැන් මේ කාලයේදී අපි දකිනවා නිශ්චිත අතීතයක් මේකෙන් ප්‍රකාශ කරනවා. මෙන්න මේක තමයි සරල අතීත කාලයේ තියෙන වෙනස. I go to work every day. මම හැමදාම ගෙදර යනවා. I went to work yesterday. මම ඊයේ ගෙදර ගියා. I read books every day. මම හැමදාම පොත් කියවනවා. I read a book yesterday. I sleep every day. මම හැමදාම නිදිය ගන්නවා. I slept yesterday. මෙන්න මේ ආකාරයේ අදහස් ප්‍රකාශ කරනකොට අතීත නිශ්චිත අතීතයක තත්ත්වයක් අපි පාවිච්චි කරනවා simple past tense එක. සරල අතීත කාලය. එසේම අපි බලමු මේකේ ඇත ආකාරය, නැත ආකාරය, ප්‍රශ්න ආකාරය, නැත ආකාරය, ප්‍රශ්න ආකාරය කොහොමද ගොඩනැගෙන්නේ කියලා. I went home yesterday. මම ඊයේ ගෙදර ගියා. Did I go home yesterday? මම ඊයේ ගෙදර ගියාද? I did not go home yesterday. මම ඊයේ ගෙදර ගියේ නැහැ. Did I not go home yesterday? එහෙම නැත්නම් මම ඊයේ ගෙදර ගියේ නැද්ද? නැත්නම් අපිට තව විදිහකින් අහන්න පුළුවන්. Didn't I go home yesterday? තව උදාහරණයක් ගත්තොත් she read the book last week. ඇය පසුගිය සතියේ පොත කියවුවා. Did she read the book last week? ඇය පසුගිය සතියේ පොත කියවුවද? She did not read the book. ඇය පොත කියුවේ නැහැ last week. Did she not read the book last week? Didn't she read the book last week? ඇය පොත කියුවේ නැද්ද ගිය සතියේ? You gave me a call. ඔබ මට දුරකථන ඇමතුමක් දුන්නා. Did you give me a call? ඔබ මට දුරකථන ඇමතුමක් දුන්නාද? You didn't give me a call. ඔබ මට දුරකථන ඇමතුමක් දුන්නේ නැහැ. ඊට පස්සේ අපිට අහන්න පුළුවන් Didn't you give me a call? ඔබ මට දුරකථන ඇමතුමක් දුන්නේ නැද්ද? Didn't you give me a call? We bought a house last month. පසුගිය මාසේ අපි නිවසක් මිලදී ගත්තා. Did we buy a house last week? අපි පසුගිය මාසේ පොතක් ගයක් මිලදී ගත්තද? We didn't buy a house last month. පසුගිය මාසේ අපි ගයක් මිලදී ගත්තේ නැහැ. Didn't we buy a house last month? අපි මිලදී ගත්තේ නැද්ද? ඊළඟට තව උදාහරණයක් he ran fast. ඔහු වේගයෙන් දිව්වා. Did he run fast? ඔහු වේගයෙන් දිව්වද? He did not run fast. ඔහු වේගයෙන් දිව්වේ නැහැ. දැන් අපි දන්නවා හතර ආකාරයකින් ඇත ආකාරය, නැත ආකාරය, ප්‍රශ්න ආකාරය, ප්‍රශ්න ආකාරය, නැත ආකාරය යන ආකාර වලින් සරල අතීත කාලය වර්ණගන්නේ කොහොමද කියන එක. දැන් මම නැවතත් එනවා ප්‍රශ්න වාචකයක් සමග අපි කොහොමද සරල අතීත කාලේ භාවිතා කරන්නේ. දැන්
මම ගෙදර ගියා කියන්නේ I went home. එතකොට අපි ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්න වාචකයක් ඒකෙන් ප්‍රශ්නයක් ඇහුවොත් did you go home? ඔබ ගෙදර ගියාද? Did you go home? ඔබ ගෙදර ගියා. එතකොට ආධාර ක්‍රියාපදය did මුලට එනවා. කර්තෘ you මෙතට එනවා. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාපදය ඊට පස්සේ නාම පදයක් හෝ නාම විශේෂ පදයක් ඊළඟට එන්නේ. ඒ වගේම අපිට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි ප්‍රශ්න වාචක නැතුව ඔබ කෑවද කියලා අහන්නේ. Did you eat? ඔබ කෑවද? එතකොට ඔබ මොනවද කෑවේ? What did you eat? What did you eat? ඔබ මොනවද කෑවේ? අපි ඒක විතරක් අරන් බැලුවොත් විවිධ ආකාරයෙන් වෙන ප්‍රශ්න වාචක පාවිච්චි කරලා why did you eat? ඇයි ඔබ කෑවේ? When did you eat? කවද්ද ඔබ කෑවේ? How did you eat? ඔබ කොහොමද කෑවේ? With whom did you eat? ඔබ කා සමගද කෑවේ? ඔබ කා සමගද කෑවේ? අපි මෙන්න මේ ආකාරයේ අපිට ප්‍රශ්න වාචක සමග සරල අතීත කාලය අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි නැවත වතාවක් අපි බලමු මෙම සරල අතීත කාලය කතාවක් හැටියට. මෙන්න මේ විදියට. One day I went to the Fort station to go to බදුල්ල. දවසක් මම බදුල්ල දුම්රිය ස්ථානට ගියා. කොටුව දුම්රිය ස්ථානට ගියා බදුල්ලට යන්නට. I went to Fort station to go to Badulla. Then I bought a ticket to Badulla. මම ඊට පසුව ටිකට් එකක් ගත්තා බදුල්ලට. After that I got into the train. After that I got into the train. මම දුම්රියට නැග්ගා. දුම්රියට නැග්ගා. When I was traveling in the train, the train stopped at a small station. මම දුම්රියේ ගමන් කරමින් සිටිනකොට දුම්රිය නතර කරා කුඩා දුම්රිය ස්ථානයකදී. A man got into the train. මිනිහෙක් නැග්ගා දුම්රියට. And he sat opposite me. ඔහු මා ඉදිරිපසින් වාඩි වුණා. He sat opposite me. He asked me a book. ඔහු මගෙන් පොතක් ඉල්ලුවා. When I stood up, he vanished. මම නැගිටිනකොට ඔහු අතුරුදහන් වුණා. I pulled the communication cord. මම ඒ communication cord එක ඇද්දා. The train stopped. දුම්රිය නතර වුණා. Guard came down the railway track. Guard railway track එක දිගේ ආවා. He asked me, ඔහු මගෙන් ඇහුවා, why you had pulled the communication cord? ඇයි ඔබ මේ communication cord එක ඇදලා තියෙන්නේ? I told the story. මම කතාව කිව්වා. He smiled himself. ඔහුටම hina වුණා. අන්න බලන්න. මෙම කතාව සඳහා බහුලව අපි යොදලා තියෙන්නේ සරල අතීත කාලය. එම නිසා මෙම සරල අතීත කාලය කියන එක ඉතාමත්ම වැදගත්. අපි විශේෂයෙන්ම යම්කිසි අතීත සංසිද්ධියක් ප්‍රකාශ කරනකොට අපිට මේ භාෂාවේ අපිට ඉතාමත්ම වැදගත් මේ සරල අතීත කාලය කියන එක. එම නිසා අපට මේ භාෂාව ප්‍රගුණ කරන කෙනෙක් වශයෙන් අපට
විශේෂයෙන්ම මේ සරල වර්තමාන කාලය සහ සරල අතීත කාලය ඉතාමත්ම වැදගත් මේ දෙයක් මේ භාෂාවට ඉටු කරනවා. එම නිසා මෙම භාෂාවේ අපි නැවත සංසන්දනය කරලා බැලුවොත් අපි ඉගෙනගත්ත එකම ක්‍රියාවක් අප සරල වර්තමාන කාලයෙන් 4 ආකාරයකුත් සරල අතීත කාලයෙන් 4 ආකාරයකුත් අපි ඉගෙන ගත්තා. අපි නැවතත් එම මුල පාඩමේ සිට නැවතත් අපි සිහිපත් කරොත් එහෙම දැන් අපි බලමු නැවත වතාවක් මෙම ඉගෙනගත්ත පසුගිය පාඩම සහ දැන්ට ඉගෙනගත් මේ සරල අතීත කාල පාඩම නැවත සිහිපත් කරොත් එහෙම he goes to work every day. Does he go to work every day? He does not go to work every day. Doesn't he go to work every day? ඔහු හැමදාම වැඩට යනවා. වැඩට යනවාද? වැඩට යන්නේ නැහැ. වැඩට යන්නේ නැද්ද? He went to work yesterday. ඔහු ගෙදර ගියා. Did he go to work yesterday? ඔහු වැඩට ගියාද? He did not go to work yesterday. ඔහු වැඩට ගියේ නැහැ. Didn't he go to work yesterday? Didn't he go to work yesterday? ඊළඟට අපි තව එකක් ගන්නවා. You work hard. ඔබ හැමදාම මහන්සිලා වැඩ කරනවා. Do you work hard? ඔබ මහන්සිලා වැඩ කරනවද? You do not work hard. ඔබ මහන්සිලා වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ don't you work hard? ඔබ මහන්සිලා වැඩ කරන්නේ නැද්ද? You worked hard. ඔබ මහන්සිලා වැඩ කරා. Did you work hard? ඔබ මහන්සිලා වැඩ කරාද? You did not work hard. ඔබ මහන්සිලා වැඩ කරේ නැහැ. ඊට පස්සේ ඔබ මහන්සිලා වැඩ කරේ නැද්ද? Didn't you work hard? අපි දැන් මේ දෙක සංසන්දන කරාම අපිට තේරෙනවා සරල වර්තමාන කාලයේදී ප්‍රශ්නයක් ඇසීමේදී මුලට do doesුත් අතීත කාලයේ ප්‍රශ්නයක් ඇසීමේදී did පාවිච්චි වෙනවා. හරිම පහසුයි අපිට. හැමතිස්සෙම third person singular he she it ඒකවචන නාම පද සමග ප්‍රශ්නයක් ඇසීමේදී වර්තමාන කාලයේදී do does භාවිතා වෙනවා. එසේම සරල අතීත කාලයේදී ප්‍රශ්නයක් ඇසීමේදී අපට භාවිතා වෙන්නේ did විතරයි. අපි දන්නවා දැන් ආකෘතිය නැවත වතාවක් අපි සිහිපත් කරොත් ප්‍රශ්න වාචකය සමග අපි කොහොමද සරල වර්තමාන කාලයෙන් ප්‍රශ්නයක් ගොඩනගන්නේ කියලා when does he come? එතකොට වර්තමාන කාලයේදී when does he come? එතකොට when එක සමග ආධාර ක්‍රියාපදයේ does ඊට පස්සේ කර්තෘ he ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාපදයේ come. එතකොට අතීත කාලයට අපි භාවිතා කරොත් එම අදහසම අතීත කාලේ ප්‍රකාශ කරොත් when did he come? ඔහු කවද්ද ආවේ? ප්‍රශ්න වාචකයේ when ඊට පස්සේ ආධාර ක්‍රියාපදයේ did ඊට පස්සේ කර්තෘ he ඊට ප්‍රධාන ක්‍රියාපදයේ come. එවැනි ආකාරයේ අපිට හරි පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. මෙම සරල අතීත කාලයේදී හරි පහසුවෙන් අපිට භාවිතා වෙන ආකෘතිය තමයි වාක්‍යයක් ගොඩනැගීමේදී පළවෙනියෙන්ම පිළිතුරක් දීමේදී උදාහරණයක් විදිහට I went home. මම ගෙදර ගියා. I කියන්නේ එතකොට කර්තෘ, went කියන්නේ ක්‍රියාපදය. එතකොට home කියන්නේ අපිට නාමපදයක් වශයෙන් අපිට ගන්න පුළුවන්. ඉතින් එම නිසා අපි මේ භාෂාව අධ්‍යයනයේදී මෙම සරල අතීත කාලය විශාල වශයෙන් අපි ප්‍රගුණ කළ යුතුයි. එහෙම නැතහොත් අපට යම්කිසි අතීතයේ වෙච්ච සිදුවීම් අතීතයේ නිශ්චිතව අවසන් වෙච්ච සිදුවීම් තමයි මෙම සරල අතීත කාලයෙන් පාවිච්චි වෙන්නේ. අපි මේ දෙකේ වෙනස නිතරම අපිට අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද අපිට සරල වර්තමාන කාලයේදී තියෙන ගැටලුව තමයි අපි සරල වර්තමාන කාලය කියන්නේ මොකද්ද? වර්තමාන පවතින කාලය කියන්නේ මොකද්ද? වර්තමාන අවසාන කාලය කියලා කියන්නේ මොකද්ද? වර්තමාන අවසාන පවතින කාලය කියන්නේ මොකද්ද? මේ හතර හඳුනා ගැනීම ඉතාම වැදගත්. මෙහිදී අපි නැවත වතාවක් අපි මේ මතක් කරලා දෙනවා නම් සරල වර්තමාන කාලයේ පාවිච්චි වෙන්නේ පුරුද්දක් සිරිතක් වශයෙන් හෝ පොදු සත්‍යයක් වශයෙන් ප්‍රකාශ කරන ක්‍රියා. ඊට අමතරව අනාගත සැලසුම් ඒ වගේම යම්කිසි කමෙන්ටරි එකක් විස්තර ප්‍රචාරයක් ප්‍රකාශ කිරීම සඳහා සරල වර්තමාන කාලයේ පාවිච්චි වෙන අතර ඒ වගේම සරල අතීත කාලයේ අතීතයේ නිශ්චිත කාලයකදී අවසන් වූ ක්‍රියාවන් ප්‍රකාශ කිරීම සඳහා සරල අතීත කාලය පාවිච්චි කරනවා. ඒ නිසා අපි යම් භාෂාවක් කතා කිරීමේදී එම භාෂාව ප්‍රගුණ කිරීමට නම් එම භාෂාවේ යම් ව්‍යාකරණ නීති රීති හඳුනාගත යුතුයි. අපිට තියෙන විශාල ගැටලුව තමයි
අපි එදිනෙදා අදහස් ප්‍රකාශ කිරීමේදී අපට වැදගත්ම කාරණය තමයි අපි මේ කරන අදහස මෙම ක්‍රියාව කුමන ක්‍රියාවක්ද කුමන කාලයට අයිතිද කුමන වර්ගයේ ක්‍රියාවක්ද කියන එක හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එබැවින් අපි දැනගන්න ඕනේ විශේෂයෙන්ම සරල අතීත කාලයේ භාවිතා කිරීමේදී අප ඉතාම වැදගත් කාරණේ තමයි යම්කිසි ක්‍රියාවක් අතීතයේ නිශ්චිත කාලයකදී අවසන් වෙච්ච ක්‍රියා කියන අර්ථය ඉතාමත්ම වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට I went to Colombo yesterday. අපි මේ නිශ්චිත අතීතයේ හඳුනගන්න පදේ තමයි මේ yesterday කියන එක. අපි තව උදාහරණයක් බැලුවොත් I bought a car last year. I bought a car last year. මම ගිය වසරේ කාර් එකක් මිලදී ගත්තා. මේ last year කියන එක තමයි නිශ්චිත අතීතය. He got married last month. එතකොට මේ නිශ්චිත අතීතය හඟවන පදේ තමයි මේ last month කියන එක. මෙවැනි මේ සාමාන්‍ය අපි සිංහල භාෂාවත් එක්ක සංසන්දනය කිරීමේදී සිංහල භාෂාව තුළ අපිට හම්බ වෙන්නේ නැහැ මෙවැනි ආකාරයේ වර්තමාන කාල හතරක්, එතකොට අතීත කාල හතරක්, එතකොට අනාගත කාල හතරක්. ඒ නිසා මේ ඉංග්‍රීසි භාෂාව සුවිශේෂ වූ ස්වභාවයක් තමයි මෙම වර්තමාන කාල හතරකුත් අතීත කාල හතරකුත් අනාගත කාල හතරකුත් භාවිතා කිරීම. අපිට තියෙන ගැටලුව තමයි මෙම කාල නිවැරදි ආකාරයට හඳුනා ගැනීම සහ ඒ භාවිතා කිරීම පිළිබඳ ගැටලුව. එබැවින් අපි හඳුනා ගන්න ඕනේ අපි මේ ප්‍රකාශ කරන මේ අදහස් කරන ප්‍රකාශය කුමන කාලයට අයිතිද කුමන ස්වභාවයක්ද දරන්නේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම සරල අතීත කාලය තමයි දැන් ගොඩක් අපි කතා කරමින් සිටින්නේ. ඒ නිසා ඊටාම වැදගත් දේ තමයි නිශ්චිත අතීතයක් ප්‍රකාශ කිරීමේදී තමයි අපි මේ සරල අතීත කාලේ පාවිච්චි කරන්නේ. ඔයගලන්ට පුරුදු වෙන්න පුළුවන් ඉදිරි කාලයේදී මේ භාවිතා කරපු දේ ඇසුරින් ඔයගලන්ට තවදුරටත් තමන්ගේ නිවසේ සිටිනකොට යම් එක්සර්සයිසස් කිරීමෙන් මේක තව වර්ධනය කරගෙන හැකියාව ඔයගලන්ට ලැබෙනවා. ස්තුතියි.